සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සසර දුකින් අත මිදී උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් හැමදෙනාම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. පින්තුනි බුද්ධෝත්පාද කාලයක මෙබඳු වටිනා මනුස්ස ජීවිතයක් අපිට ලේසියෙන් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ මනුස්ස ජීවිතය තුලත් හිතන්නට පුළුවන් මනසක් ලැබිලා සද්ධර්ම ශ්‍රවණයට අවශ්‍ය වටපිටාවක් ලැබෙනවා කියන එක ලේසියෙන් සිදුවන දෙයක් නෙමෙයි. ඒ නිසාම අපිට ලැබුණු අවස්ථාව පිළිබඳව අපි බොහොම නුවණින් යුක්තව කල්පනා කරන්නට ඕනේ. මහඟු අවස්ථාවක් ලැබී තිබෙනකොට ඉන් ඵල ප්‍රයෝජන නොලබා වෙන යම් දේවල් පිළිබඳව අපි වෙහෙස වෙනවා නම් වෙන යම් දේවල් පිළිබඳව අපි උත්සාහවත් වෙනවා නම් එය ප්‍රඥා සම්පන්න භාවයක් යයි කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි අපේ ජීවිතය තුළ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ අපි ජීවිතයේ සැනසීම හොයන්නේ ලෝකයේ තුල සැනසීම ලබා නොදෙන යහපත පිණිස නොපවතින දේවල් වලින් යම්කිසි දෙයක් අත්‍යවශ්‍ය මොහොතක අපිව අතහැර දමනවා නම් අත්‍යවශ්‍ය මොහොතක අපට පිහිට පිණිස පවතින්නේ නැත්නම් එබඳු දේවල් සාරවත් කොට ගැනීම හෝ එබඳු දේවල් මත අපේ ජීවිතය දිය කිරීම ප්‍රඥා සම්පන්න දෙයක් බවට පත්වන්නේ නැහැ. ලෙඩවීම කියන ධර්මය හමුවේ මරණය කියන ධර්මය හමුවේ මහලු බව ජරාව කියන ධර්මය හමුවේ අප අද හොයාගෙන යන කිසිම දෙයකට අපිට සැනසීම කියන දේ ලබා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ධනයට, බලයට, කීර්තියට, උගත්කමට මේ කිසිම දෙයකට අපිට සැනසීම කියන දේ ඒ බඳු මට්ටමකදී ලබා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. යම් කිසි විදිහකින් ඔබ රෝගාතුර වුණොත් එය ඔබම භුක්ති විඳිය යුතුයි මිසක ඉන් කොටසක්වත් තව කෙනෙකුට දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබ ජරාවටපත් වෙනකොට එය තව කෙනෙකු හා බෙදා ගන්නට හෝ තව කෙනෙකුට ඇවිල්ලා ඔබව ඒන් වළක්වාලන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මරණය කියන ධර්මය ඔබ කරා පැමිණෙනකොට තව කෙනෙකුට ඔබව ඒන් වළක්වාලන්නට ඔබව ඉන් මුදවන්නට ඔබට ආයුෂය ලබා දීලා ඔබට තව ටිකක් කාලයක් ජීවත් වන්නට සුදුසු පරිදි දීර්ඝ කොට දක්වන්නට කාටවත්ම පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ ලෝකේ අපි අද සාරවත් කියලා හිතන බොහෝ දේවල් අපිට අතහැරෙන දවසකට පිහිට පිලිසරණ පිනිස නොපවතින තැනකට පත්වීම සඳහා අපි හැමෝටම ඒ හැම දෙයක්ම හේතු වෙනවා.
අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න දේවල් අපි නොහිතන පරිදි අතහැරී යන දවසක් අපි කාටත් පැමිණෙනවා. ඒ නිසා ලෝකේ නුවණැත්තන් විසින් ඒ අසාරවත් දේ පරිහරණය කරනකොට එහි පමණ දැන පරිහරණය කළ යුතුයි. ඒ දේවල් මත තමන්ගේ ජීවිතය වැය කිරීම කියන දේ බුද්ධිමත් කමේ ලක්ෂණයක් නෙමෙයි. බුද්ධිමතෙකුගේ නුවණැත්තෙකුගේ ස්වභාවය තමයි ලෝකේ අසාරවත් දේවල් පිළිබඳව තමන්ගේ ජීවිතය වැය නොකොට සාරවත් දේ හොයාගෙන යාම සඳහා තමන්ගේ ජීවිතය වැය කිරීම. සමස්ත ලෝකය තුල ජීවත් වන්නට අවශ්‍ය නම් අවශ්‍ය පරිදි එබඳු දේවල් නුවණින් දැන දැක අවශ්‍යතාවයට සරිලනසේ තෝරා බේරාගෙන පරිහරණය කිරීමයි නුවණැත්තෙකුගේ ස්වභාවය. නමුත් ඒ දේවල් අසාරවත් දේ හැටියට දැනගෙනයි ඒ පරිහරණය සිද්ධ කරන්නේ. එනිසා ඔබ ඔබේ ජීවිතයේ පැත්තට නැවත නැඹුරු වෙලා බැලිය යුතු සම්මර්ෂණයක් කළ යුතු කාල පරිච්ඡේදයක් හැටියටයි මේ කාල පරිච්ඡේදය පිළිබඳව විශේෂයෙන්ම හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. විශේෂයෙන් සෑම තැනකම රෝග පීඩා ආදිය පවතිනකොට ඒ පිළිබඳව භීතිකාවන් මිනිස්සුන්ගේ සිත් තුළ රජයනකොට ඔබට සැනසීමක් ලබන්නට පුළුවන්කම තිබෙන්නේ ධර්මයේ තුලින් පමණයි. වෙන කිසිම දෙයකින් ඔබට සැනසීම කියන දේ ලබා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. తాවකාලිකව මිනිස්සුන්ව මුලාවට පත් කරන්නට බොහෝ දේවල් තිබුණත් ඒකාන්ත නිවීම, ඒකාන්ත සැනසීම අපිට ලබන්න පුළුවන්කම තිබෙන්නේ මේ උතුම් ධර්ම ප්‍රතිපදාව තුළ විතරමයි. මොකද මේ ධර්මය අජරාමර සංඛ්‍යාත ප්‍රතිඵලයක් ගෙනවිත් දෙන ධර්මයක්. ජරා මරණ දුක ඉක්මවා යන, ජරා මරණ දුක විඳින්නට සිදු නොවන තැනකට තමන්ගේ මනසපත් කරන දෙයක් තමයි මේ උතුම් ධර්මය. එනිසා කෙනෙකු නිවෙන්නට අවශ්‍ය නම්, කෙනෙකු සැනසෙන්නට අවශ්‍ය නම්, ඒ නිවෙන්නට සැනසෙන්නට අවශ්‍ය කැමැති පුද්ගලයා විසින් මේ ධර්මයේහි අප්‍රමාදීව හැසිරිය යුතුයි. එතකොට ලෝකේ මොන තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වුණත් අකම්පිත මනසක් ඇතිව ඒ කිසිම දෙයක් මත ඇද නොවැටි පීඩාවටපත් නොවි ඔබට ඒ සෑම දෙයකටම මුහුණ දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසායි ඔබ මේ ලද අවස්ථාවේහි ධර්මය තුල උපරිමයෙන් තමන්ගේ හිත හික්මවා ගත යුත්තේ. චිත්තං දන්තං සුඛාවහං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේටයි. මේ ධර්මයට අනුරූපව සකස් කරගත් සිත ඒකාන්තයෙන් සැප එළවන දෙයක් බවට පත් වෙනවා. සකස් නොකරගත්ත හිත ඔබ මොන විදිහට තබා ගන්නට උත්සාහවත් වුණත් මොනයම් මොහතක හෝ ඔබට දුක උරුම කොට දෙන ධර්මයක් බවටයි පත්වන්නේ. ඒ නිසා ඔබ දුක උරුම කොට දෙන සකස් නොකළ හිත සකස් කළ හිතක් බවට පත් කරගෙන එය සැපගෙන විත් දෙන දෙයක් බවට පත් කරගත යුතු වෙනවා. ඒ උතුම් තාක්ෂණය තේරුම් ගත්ත නිසා තමයි එදා රජවරු රජකම් අතහැරියේ, සිටුවරු සිටුකම් අතහැරියේ. ඒ සියලු දේවල් අතහැරලා ධනය, බලය, කීර්තිය මේ ආකාර සියලු දේවල් අතහැරලා ගිහිල්ලා වනගත වෙලා අහෝ සුඛං ආදී ලෙස පවා උදම් මැනුවේ. මේ මහා සැපයක් කියලා. ඒ නිසා ඒ සැපය ඔබටත් අද ලබන්නට පුළුවන්කම තිබෙනවා. එකකින් කියන්නේ ඔබ සියලුම දෙනා මේක කෙලවර කරන්නට නම් ඇවිල්ලා මහාන වෙන්නට ඕන කියන එකම නෙමෙයි. ගිහි ජීවිතයක් තුළ ජීවත් වුණත් ඔබට ඔබේ මනස සකස් කරගන්න ප්‍රතිපදාවක ඔබ වාසය කරනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා ලෝකේ ඇලුණු ගැටුණු මනසකට එන දුක තුනී කොට හැරලා ධර්මයේ තුලින් ලබන සැනසීම, ප්‍රීතිය කියන දේ Taman තුල උපදවාගෙන වාසය කරන්නට. අන්න ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම අනුශාසනා කළේ. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම අවවාද කරන්නට යෙදුනේ. ඒ ක්‍රමයේ දිහා අපි ටිකක් හිතලා බලනකොට
ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ හිත දියුණු කළ යුතු ප්‍රතිපදාව, හිත දියුණු කළ යුතු ක්‍රමය පිළිබඳව අපිට වටිනා අදහසක් ලබා ගන්නට පුළුවන් වටිනා සූත්‍ර දේශනාවකුයි අපි මේ මාලාවක් දේශනා මාලාවක් විදිහට දිගින් දිගටම සාකච්ඡා කරගෙන පැමිණෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන විවිධ දහම් කරුණු අපි විවිධ ආකාරයන්ගෙන් විවිධ ස්වරූපයන්ගෙන් සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීපයට පත් වුණ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ අසනීප භාවය පිළිබඳව දන්වන්නට යෙදුණා. ගිරිමානන්ද හාමුදුරුවන්ගේ අසනීප බව දැන්නුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා කියලා දෙන්නට කියලා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේට මේ දස සංඥාවන් පිළිබඳව මේ සූත්‍රය දේශනා කළා. නැතිනම් මේ දස සංඥාවන් පිළිබඳව පෙන්වා දුන්නා. එතකොට මේ දස සංඥාවන්ගේ සංඥාවන් පිළිබඳව අපි පිළිවෙලින් කතා කරගෙන පැමිණියේ. එතකොට ඒ දස සංඥාවන්ගෙන් සබ්බ ලෝකේ අනභිරත සංඥා කියලා සියලු ලෝකයේහි තිබෙන සියලු ලෝකයේ පිළිබඳව පවත්වන අනභිරත සංඥාව පිළිබඳවයි අපි අවසාන වශයෙන් සාකච්ඡා කළේ. එතනදී අපි හඳුනාගත්ත ත්‍රිභූමික වූ සියලු ස්කන්ධ සංඛ්‍යාත මේ ලෝකයේහි පවතින ඒ ස්වභාවය පිළිබඳව නුවණින් අවබෝධ කර ගැනීම නිසා එහි නොඇලී පැවැත්මයි සියලු ලෝකයේහි අනබිරත සංඥාව හැටියට අපි හඳුනා ගන්නට යෙදුනේ. එතකොට උපාදාන වශයෙන් නොගෙන ඒ කෙලෙස් ආදී වශයෙන් අපි ගනු ලබන ඒ සියලු උපාදානයන්ගෙන් අපි මිදිලා ග්‍රහණය කර ගැනීම වලින් වෙන් වෙලා අපි මිදීමක් පිළිබඳව තමයි මේ ශාසනයේ නොඇලීම කියලා අපි කතා කරන්නේ. එතකොට මේ නොඇලෙන බවක් අපි තුල विद्यमान වෙනකොට ඒ කිසිම ස්කන්ධ ධර්මයක් උපාදාන වශයෙන් නොගෙන මිදෙන්නට අපිට පුළුවන්කම තිබෙනවා. අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තිබෙන්නේ ඒහා අනුයාතවම යන නමුත් තවත් සුවිශේෂ සංඥාවක් පිළිබඳව. ඒ තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන මේ කාරණාව. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියනකොට සියලු සංස්කාර ධර්මයන්ගේ තිබෙන අනිත්‍ය සංඥාව. මේ පිළිබඳව යම් මතභේදාත්මක ස්වરૂපයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මොකද මේ සංඥාව විග්‍රහ කොට දක්වන්නේ සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati කියන වචන ටිකත් එක්ක. සියලු සංස්කාර ධර්මයන්ගේ ඒ ලැජ්ජිත වෙනවා, ඒකේ පීඩාවටපත් වෙනවා, ඒ වගේම පිළිකුල් කරනවා ආදී ලෙස දක්වන මේ වචන ටිකකින් තමයි මේක දකින්නට පුළුවන්කම තියෙන්නේ. අට්ඨියති හරායති jigucchati. ඇතම් පිරිසක් අදහස් කරනවා මේ සංඥාව තුළ කතා කරන්නේ සංස්කාරයන්ගේ නොඇලීම කියලා. අපි කිව්වොත් එහෙම නිබ්බිදානුපස්සනාවයි කියලා. මොකද දැන් අපි මීට පෙර මේ ගිරිමානන්ද සූත්‍රයේම අනිච්ච සංඥාවක් කතා කළා. ගිරිමානන්ද සූත්‍රයේම අනිච්ච සංඥා කියලා සංඥාවක් පිළිබඳව කතා කළා. එතකොට ඒ අනිත්‍ය සංඥාව පිළිබඳව අපි කතා කරනකොට මේ රූපය අනිත්‍යයි ආදී ලෙස අපි මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ධර්මයේ පිළිබඳව කතා කරන්නට යෙදුණා. එතකොට ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව කතා කළා වගේම මෙතනදී අපි කතා කරනවා සංස්කාරයන්ගේ තිබෙන අනිත්‍ය ලක්ෂණයක් පිළිබඳව. මේ එකම සූත්‍රය තුළ ඇයි අනිච්ච සංඥා දෙකක් කියලා ඇතැම් විට කෙනෙක් අදහස් කරන බවත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසාම මේක අනිච්ච සංඥා නෙමෙයි, මේක අනිච්ඡා සංඥා කියලා සංස්කාරයන්ගේ නොඇලෙන සංඥාවක් ලෙස අර අට්ඨියති හරායති jigucchati කියන මේ වචන ටිකත් එක්ක ගිහිල්ලා ඇතැම් විට අර්ථ විග්‍රහ කරන ආකාරයත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් දැන් එකම සූත්‍රයක එකම දේශනාවක එකම තැනක එක ස්වරූපික සංඥාවන් මේ විදිහට
යෙදෙන්නේ ඇයි කියන කාරණාව ඔස්සේ පමණක් මේක අනිච්චා සංඥා කොට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් අපි ගත්තොත් මේක මොනතරම් ප්‍රධාන මත බෙහෙදාත්මක කරුණක්ද කියලා අපි වැළුවොත් අපි දකිනවා බුරුමේ සිදු වුණු චත්ත සංගායනාව තුළදී පවා මේක අනිච්චා සංඥා කියලා තමයි තබලා තිබෙන්නේ. එතකොට මේ අනිච්ච සංඥා කියන එක අනිච්චා සංඥා ලෙස තමයි එතනදීත් ව්‍යවහෘත කරලා තිබෙන්නේ. හැබැයි ලංකාවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තුළ මෙතනදී පැහැදිලිව දක්වනවා අනිච්ච සංඥා ලෙස ඒකට හේතුව බවට පත්වන්නේ ලංකාවේ තිබුණු බොහෝ පුස්කොළ පොත්වල එය අනිච්චා සංඥා කොට නොදක්වා අනිච්ච සංඥා කොටම විග්‍රහ කොට තිබෙන නිසා. බුරුම රට තිබෙන එබඳු විග්‍රහ ක්‍රමවේදයන් දිහා අපි බලනකොට අපි දන්නවා බුරුම රටෙහි බොහෝ ආචාර්ය මත බහුලයි අපේ ශ්‍රී ලංකාවේ මහා විහාරීය සම්ප්‍රදායට වඩා. එතකොට දැන් අපේ තේරවාද බුදුදහම අධ්‍යතනයේ දක්වා ආගමනයේදී අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා මුළු ලෝකයේටම බුදුදහම ලිඛිතව බෙදා හැරියේ ශ්‍රී ලංකාවේ ඒ සංඝ පරපුර විසින් නැතිනම් මහා විහාරීය තේරවාද මහා විහාරීය සම්ප්‍රදාය මගින්. එතකොට මේ මහා විහාර සම්ප්‍රදාය තමයි මුළු ලෝකයේටම අද වන විට මේ මුළු සමස්ත ත්‍රිපිටක ධර්මයම බෙදා හැරලා තිබෙන්නේ, එය පවත්වලා තිබෙන්නේ. ඒ නිසා එහි අග්‍රගණ්‍ය සැලකීම නැතිනම් ශ්‍රේෂ්ඨත්වයේ පිරිනැමීම නිතින්ම ශ්‍රී ලංකාවේ ඒ තේරවාද සම්ප්‍රදාය වෙත පිරිනැමෙනවා. එතකොට අපේ තිබුණු මහා විහාර සම්ප්‍රදාය තුළ තිබුණු අනන්‍ය ලක්ෂණයක් තිබුණා. ඒ තමයි ආචාර්යවාද ලෙස එලෙසම තිබුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනා වූ අට කතාවන් බුදුරජාණන් වහන්සේ විසින්ම විවරණය කළ ඒ වගේම සංගීත්‍යාරෝහ වුණ නැතිනම් ඒ 500ක් මහරහතන් වහන්සේලා විසින් පළවෙනි සංගීතය තුළදී අර්ථ වර්ණනා ණය ක්‍රමයක් ලෙස තබපු ඒ අට කතා ණය එලෙසම තිබුවා. ඒ වගේම සංගීත්‍යාරෝහ වූ සූත්‍ර දේශනාවන් අභිධර්ම සූත්‍ර විනය ආදී මේ දේශනාවන් එලෙස තිබුවා. එතකොට මේ දේවල් එකකට එකක් එකතු කරලා මේ දේවල් ඔක්කොම සම්මිශ්‍රණයක් කරලා දක්වන්නට ගියේ නැහැ. ඒ නිසා පැහැදිලිවම ලංකාවේ මහා විහාරීය සම්ප්‍රදාය තුළ ත්‍රිපිටකය ලෙසත් අට කතාව ලෙසත් ටීකා ආදී ලෙසත් ඒ වගේ මේ දේවල් තුළ තිබෙන ආචාර්යවාද ආදී ලෙසත් පැහැදිලි ලෙස දක්වා තිබුණා. ආචාර්යවාදයන් ත්‍රිපිටකයට සම්මිශ්‍ර කරන්නට ගියේ නැහැ. ඒක එදා සිට අද දක්වාම පවතින දෙයක්. ඒ නිසා අපේ රටට පිරිනැමෙන ඒ තේරවාද බුදුදහම පැත්තෙන් පිරිනැමෙන අග්‍රගණ්‍ය සම්භාවනාව අද දක්වාත් ඒ විදිහට නොවෙනස්ව පවතිනවා. එතකොට බුරුම සම්ප්‍රදාය අධ්‍යාපන සම්ප්‍රදායක් විදිහට යම්කිසි මට්ටම් වලින් අපේ සම්ප්‍රදායට වඩා යම් විධිමත් ස්වરૂපයක් දකින්නට පුළුවන්කම තිබුණත් එහි ආචාර්යවාදයට පිරිනැමෙන තැන් විට බොහොම ඉහළයි. ඒ නිසාම බොහෝ මතවාද සංක්ලිෂ්ඨ භාවයකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ හේතුව නිසාම මේ ගිරිමානන්ද සූත්‍රය තුළ විග්‍රහ කෙරෙන සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන මේ කරුණ අනිච්ච සංඥා ලෙසම තබන්නට අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය කටයුතු කරලා තිබෙනවා. එය අනිච්චා සංඥා ලෙස චට්ට සංගායනාව තුළ භාවිත වුණත් එය විශේෂයෙන්ම අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තුළ අනිච්ච සංඥාව ලෙස තිබුවා. ඒට හේතුව බවට පත් උනේ වෙන කිසිවක් නෙවෙයි. ඒට හේතුව බවට පත් උනේ ලංකාවේ හමුවන පැරණි මූලාශ්‍රයන් වල පුස්කොළ පොත්වල එය අනිච්ච සංඥා ලෙසම භාවිත වීම. එතකොට මේ අනිච්ච සංඥාවක් ලෙස අපිට ගත හැකිද කියන කාරණාව පිළිබඳව අපි තවදුරටත් විමසා බැලිය යුතු වෙනවා. ඇත්තටම මේක අනිච්ච සංඥා කියලා ගත්තොත් එකම සූත්‍රයක අනිච්ච සංඥා දෙකක්. එතකොට මේ අනිච්ච සංඥා දෙකක් කියලා කිව්වට මේක ඇත්තටම අනිච්ච සංඥා දෙකක්ද නැතිනම් මේ අනිච්ච සංඥාවල තිබෙන වෙනස්කම් අනුව මෙලෙස දැක්වාද කියන කාරණාව පිළිබඳවත්
අපිට සිහිපත් කොට බලන්නට අවකාශය තියෙනවා. දැන් විරාග සංඥා, නිරෝධ සංඥා ආදී ලෙස සංඥාවන් පිළිබඳව අපි කතා කරනකොට අපි දකිනවා ඒකස්වරූපික ධර්මයන්, ඒකස්වරූපිකව භාවිත වෙන දේවල්. දැන් ව්‍යංජන නානත්වයක් තිබුණත් අපි දකිනවා මේ දේවල් ඇතැම් වෙලාවට ඒ සංඥාවන් විදිහට ත්‍රිපිටකය තුළ යෙදිලා තිබෙනවා. ඒ කියන්නේ දැන් එකම දේ පිළිබඳව ව්‍යංජන නානත්වයක් තිබුණට බොහෝ විදිහට වචන විදිහට වෙන වෙනම දක්වපු අවස්ථාවන් අපිට ත්‍රිපිටකය තුළ ඕනෑතරම් අවස්ථාවල දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊටමත් සුළු වෙනස්කම් සහිතව තිබෙන කරුණු උනත් වෙන වෙනම සංඥාවන් ආදී ලෙස මේ ආකාරයට තබලා තිබෙනවා. අපි මෙතනදී දකින්නේ මේ කරුණු දෙකෙන්. ඒ කියන්නේ ව්‍යංජන නානත්වයේ පමණක් තිබෙන අර්ථ වශයෙන් කිසිම නානත්වයක් නැති විදිහකුත් ඊටමත් සුළු අර්ථ නානත්වයක් ඇති ව්‍යංජන නානත්වයක් ඇති කියන මේ කරුණු දෙක අතර මේ ගිරිමානන්ද සූත්‍රයේහි අපි දකින්නේ අර්ථ නානත්වයක් සුළු වශයෙන් තිබෙන ව්‍යංජන නානත්වයේ තිබෙන කරුණු දෙකක් හැටියට තමයි සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන එක අපි හඳුනාගන්නේ. ඒකට හේතුව තමයි මනෝරත පූර්ණේ අට කතාව තුළ විග්‍රහ කොට දක්වනවා සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥාති, මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ තුන් භූමිය අනුව ගිය නැතිනම් සබ්බේපි තේ භූමික ධම්මා, සියලුම ත්‍රිභූමික ධර්මයන් අනිච්චතෝ අනිත්‍ය වශයෙන් දැකීමයි කියලා. එතකොට දැන් සියලුම තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයන් අනිත්‍ය වශයෙන් දැකීමම තමයි මේ සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියලා කියන එකෙන් අදහස් කරන්නේ කියන එක මනෝරත පූර්ණේ අට කතාව තුළ තවදුරටත් විග්‍රහ කරලා තියෙනවා. ඒකට අපේ ථේරවාද මහාවිහාර සම්ප්‍රදාය පිළිබඳව අපිට ඊටාම පැහැදිලි. සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියනකොට සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව යනුවෙන් භාවිත කරන්නේ අර සියලු සංස්කාරයන්ගේ සිදුවන අනිත්‍ය ලක්ෂණයම මිසක ඒ තුලින් අපි ලබන නොඇලීම කියන කාරණාව නෙමෙයි. නොඇලීම කියන කාරණාව නෙමෙයි. අට්ඨියති හරායති jigucchati කියනකොට අපිට එතන දකින්නට ලැබෙන්නේ නිබ්බිදාවක්. නිර්වේදය කියලා අපි කතා කරන දේ. එතකොට මේ නිර්වේදය කියනකොට ඒ නිර්වේදය කියන වචනේ අරගෙන අනිච්ඡා කියලා අනිච්ච කියන වචනේ අනිච්ඡා කිරීම කියන එක කොච්චර දුරට සාර්ථකයිද කියන එක පිළිබඳව අපි විමසා බැලිය යුතු වෙනවා. මොකද දැන් අපි මානසිකාර්ය පැවැත්වීම තුළ ඒ තුළ विद्यमान වන ලක්ෂණයන් පිළිබඳව හැඳින්වීමේදී ඒ තුළ विद्यमान වන ලක්ෂණයන් පිළිබඳව හැඳින්වීමේදී අපි හිතනවා නම් ඒ අදාළ ධර්මයම එලෙස විය යුතුයි කියලා ඒක එසේ වන්නේ නැහැ. ඒ නිසා මේ කාරණාව පිළිබඳව අපි ටිකක් විමර්ශනයක් කළ යුතු වෙනවා. මේ කියන මත දෙකෙන් මොකද්ද මෙතනදී බුදුරජාණන් වහන්සේගේ අදහස බවට පත්වන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාව බවට පත්වන කියන එක. එතකොට ඒ පිළිබඳව අපේ මහා විහාර සම්ප්‍රදාය විදිහටම නැතිනම් බුදුරජාණන් වහන්සේගේ අදහස ලෙසම අපිට ගන්නට තියෙන ප්‍රධානම මතය තමයි සියලු ත්‍රිභූමික සංස්කාරයන්ගේ තිබෙන අනිත්‍ය වශයෙන් දැකීම කියන එක. එතකොට ඒක අනිච්ඡාතෝ කියලා නෙමෙයි අනිච්චතෝ අනිත්‍ය වශයෙන් දැකීම. එතකොට අනිත්‍ය වශයෙන් දැකීම කියනකොටම අර අනිච්ඡා සංඥා කියන මතය නිෂේධණයට ලක් වෙනවා. අනිච්ඡා සංඥා කියන එක එතකොට වර්ධවාගත්ත දෙයක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මොකද මේ අනිච්ච සංඥා සහ අනිච්ඡා සංඥා කිව්වහම මේ දෙක අතර බොහොම පරස්පරතාවයක් තිබෙනවා. එතකොට දැන් සංස්කාරයන්ගේ පීඩාවට පත්වන ස්වභාවය, සංස්කාරයන්ගේ ඇතිවන පිළීම් සහගත ස්වභාවය නිකම්ම ආකස්මිකව කෘත්‍රිමව ගොඩනගෙන දෙයක් නෙමෙයි. ඒ සංස්කාරයන්ගේ තිබෙන ඒබඳු ස්වභාවය ගොඩනගෙන්නේ සුවිශේෂ ක්‍රමෝපායක් සමග.
ඒ කියන්නේ අපි මීට පෙර කතා කරපු අනිත්‍ය සංඥාව පිළිබඳවම තමයි අපිට නැවත අපසු හැරිලා කතා කරන්නට වෙන්නේ. අපි ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව බොහෝ අවස්ථාවලදී කතා කරනවා. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාරය අනිත්‍යයි, විඥාණය අනිත්‍යයි කියලා අපි මේ විදිහට අපි කතා කරනවා. එතකොට මේ විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව අපි කතා කිරීමේදී එතනදී රළු මට්ටමින් අපි ස්කන්ධයන්ගේ අනිත්‍ය ලක්ෂණය, හටගන්න ස්වභාවය සහ වැය වී යන ස්වභාවය තමයි අපි කතා කරන්නේ. අපි දීර්ඝ ලෙස කතා කළා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ංගමෝ. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ංගමෝ. මේ රූපයයි, මේ රූපේ හට ගැනීමයි, මේ රූපේ අස්තංගමයයි. මෙන්න මේ විදිහට අනිච්ච සංඥා සූත්‍රය අරගෙන අපි දීර්ඝ ලෙස කතා කරන්නට යෙදුන අනිච්ච සංඥාවක් අපි කොහොමද ප්‍රගුණ කරන්න කියලා. එතනදී හඳුනාගත්තා මේ රූපේ හට ගැනීමට හේතුව මේ රූපයේ තිබෙන අස්තංගමය. මේ වේදනාවේ හට ගැනීමට තිබෙන හේතුව මේ තමයි වේදනාවේ තිබෙන අස්තංගමය. මේ සංඥාවේ හට ගැනීමට තිබෙන හේතුව මේ සංඥාවේ තිබෙන අස්තංගමය කියලා අපි ඒ අදාළ ධර්මයත් ඒ හට ගැනීමට තිබෙන හේතුවත් වැයවීමක් පිළිබඳව පෙන්වා දීම තමයි අපි මෙතනදී සිද්ධ කළේ. එතකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව කතා කරනකොට අපිට දැන් ස්කන්ධයන්ගේ අනිත්‍ය කියන දේ පිළිබඳව කෙනෙකුට මානසිකාරය පවත්වනකොට ඒ ත්‍රිභූමික වූ සියලු සංස්කාරයන්හි තමයි එයාට නුවණ උපදින්නේ. ඒ සංස්කාරයන්ගේ තිබෙන නුවණ, සංස්කාරයන්ගේ තිබෙන නොඇලෙන ස්වභාවය. එතකොට ඒක වෙනම සංඥාවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වොත් අනිත්‍ය සංඥාව දියුණු කරනකොට අනිත්‍ය සංඥාව තුළ උපදින නුවණක් තමයි අනිමිත්ත සංඥාව කියලා කියන්නේ. අනිමිත්ත සංඥාව කියලා කියන්නේ. එතකොට අනිච්චානුපස්සනාවත් අනිමිත්තානුපස්සනාවත් අනුපස්සනාවන් විදිහට විග්‍රහ වෙන තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් පටිසම්භිදා මග්ග ප්‍රකරණේහි චර්යානාන්නත් ඥානෙහි එන ඥානචර්යාවෙහි අනිච්චානුපස්සනාවත් වෙනම අනුපස්සනාවක් ලෙස දක්වනවා. ඒ වගේම අපි එතන දකිනවා අනිමිත්තානුපස්සනාවත් අනුපස්සනාවක් ලෙස දක්වනවා. එතකොට දැන් අනිමිත්තානුපස්සනාවක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අනිච්චානුපස්සනාවක් නැතිව. එතකොට අනිච්චානුපස්සනාව තුළ උපදින නුවණක් තමයි අනිමිත්තානුපස්සනාව කියලා කියන්නේ. අනිච්චානුපස්සනාව තුළ උපදින නුවණක් තමයි අනිමිත්තානුපස්සනාව. එතකොට අනිමිත්තානුපස්සනාව තුළ උපදින පිහිටා සිටින විමුක්තියක් තමයි අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට අනිච්ච සංඥාව, අනිමිත්ත සංඥාවක්, අනිමිත්ත චේතෝ විමුක්තිය. එතකොට මේ එකම කාරණාවේ වැඩිමක් පිළිබඳව කතා කරනවා. එතකොට හැබැයි ඒ තැනදී ඒ අවස්ථාවන් වල තමයි අපි කතා කරන්නේ. ඒක ස්වરૂපිකව අපිට කතා කරන්න පුළුවන් අනිත්‍යයි කියලා. හැබැයි මේක බෙදා දක්වනකොට අපිට අනිත්‍ය තුලින් මෙතනටපත් වෙන මෙතනදී මේ විදිහට අනිමිත්ත භාවයේ තුලයි සිත පැවැත්වුවේ. ඒ නිසා තමයි මිදීමක් ඇති කරගත්තේ. ඒක අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා අපි නම් කරනවා. ඒක හරියට අනුරාධපුරේ ඉඳලා කොළඹට යන පාරේ අපි අනුරාධපුරේ ඉඳලා කොළඹ යනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් කොළඹ යන පාර කියලා අපි එක වචනෙන් මේක කතා කළාට මේ පාර දිගේ කොළඹ යන්න පුළුවන් කියලා අපි අනුරාධපුරේ ඉඳලා කොළඹට යනකොට අපි අනුරාධපුරේ ඉඳලා දඹුල්ල හරහා යනකොට අපි ඉස්සෙල්ලාම යනවා දඹුල්ලට. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් දඹුල්ලට යන පාරේ යනවා කියලා. ඊට පස්සේ දඹුල්ලේ ඉඳන් කුරුණෑගලට යන පාරේ යන්න පුළුවන්. ඊට පස්සේ කුරුණෑගල පාරේ ඉඳලා එයාට වරකපොළ පැත්තට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එයාට නුවර පාර දිගේ කොළඹ යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි තනි වචනෙන් කතා කළොත් එහෙම අනුරාධපුර කොළඹ පාරේ ගියා. හැබැයි තව විදිහකට කතා කළොත් එයා දඹුල්ල පාරේ ගිහිල්ලා ඊට පස්සේ කුරුණෑගල පාරේ ගිහිල්ලා ඊට පස්සේ වරකපොළ පාර ගිහිල්ලා ඊට පස්සේ නුවර පාරෙන් කොළඹට ගිහිල්ලා තියෙනවා. දැන් තව විදිහකින් දක්වනකොට එහි තිබෙන ආන්තරික ප්‍රභේදات එක්ක අපිට ඒ විදිහට වෙන වෙනම කතා කරන්න පුළුවන් කමක් තිබෙනවා. හැබැයි අපි දැන් අර විදිහට වෙන වෙනම කතා කරනකොට අපි අර
එකක් ભેදයක් විදිහට අරගෙන ඒක ප්‍රතික්ෂේප කරන්නට උත්සාහවත් වෙනවා නම් ඒක නෙමෙයි මේකෙදි කියන්නේ වෙනම කතාවක් කියන එකක් කියන්නට අපි උත්සාහවත් වෙනවා නම් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. අන්න ඒ බඳු දෙයක් තමයි අපිට මේක අනිච්ච සංඥාව පිළිබඳව මේ තියෙන ප්‍රභේදය පිළිබඳව අපි සලකා බැලීමේදී විශේෂයෙන් අපි දකින්නේ. නිසා මේ කාරණාව දැඩිව නොගෙන ඔබත් විමසන කාරණාවක් බවට පත් කරගත්තොත් හොඳයි කියන යෝජනාව තමයි බොහෝ කොට කරන්නේ. ඒකට හේතුව ධර්මයේ පිළිබඳ විමසීමම වැදගත් වෙන නිසා. නමුත් ත්‍රිපිටකය අධ්‍යයනය කරනකොට වඩාත්ම සාධාරණ අටකථා අධ්‍යයනය කරනකොට වඩාත්ම සාධාරණ ක්‍රමය හැටියට පෙනෙන්නේ වෙන කිසිම තැනක සඳහන් නොවන අනිච්චා සංඥා කිරීමක් නෙමෙයි බොහෝ තැන්වල සඳහන් කරන අනිච්ච සංඥා කියලා සඳහන් කිරීම. සියලු සංස්කාරයන්ගේ අනිච්ච සංඥා කියලා දක්වන සඳහන් කිරීම. ඒකදී අට්ඨියති හරායති jigucchati කියන වචන ටික විතරක් බලලා මේ සංඥාව අනිච්චා කිරීම සාධාරණයි කියලා අපි තීරණය කිරීම යුතු වන්නේ නැහැ. මොකද අට්ඨියති හරායති jigucchati කියන මට්ටම එන්නේ ඒ සංඥාව වඩන ආකාරය. ඒ සංඥාව වඩන ආකාරය එය වුණාට ඒ සංඥාව නම් කරන්නේ අනිච්ච සංඥාව ලෙස. මොකද අනිත්‍ය භාවයට හිත නොතබා අට්ඨියති හරායති jigucchati කියන මට්ටමක් ඇති වෙන්නේ නැහැ. මොකද මේක පිළිකුල් කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මෙතන නොඇලීම කියන එකෙන් අදහස් කරන්නේ අපිට මේ එපා වෙලා මේක මහා ප්‍රසන්න දෙයක් කියලා හිතේ ඇති කරගන්න ගැටීම කියන දේ සමග නොදකිය යුතුයි. අට්ඨියති හරායති jigucchati කියන මට්ටම ඇත්තටම කිව්වොත් මේක යම් උපදුණු නුවණක් හා සමග යන දෙයක්. ඒ නුවණ ඉපදුනේ නිකම්ම නෙමෙයි කෘත්‍රිමව ආපු ආකස්මිකව ඇති වුණ දෙයක් නෙමෙයි. ඒ නුවණ ඉපදුනේ අනිත්‍ය සංඥාව තුළ. ඒ නුවණ ඉපදුනේ අර මුලින් කතා කරපු අනිත්‍ය සංඥාව තුළ. අනිත්‍ය සංඥාව තුළ බැලීමෙන් තමයි සියලු ත්‍රිභූමික සංස්කාරයන් පිළිබඳව නොවැල්ම ඇති වුනේ. එතකොට මෙතනදී අපිට වචන දෙකක් කතා කරන්න පුළුවන්. මොකද්ද සංස්කාර ධර්ම කියන්නේ කියලා. සංස්කාර ධර්ම. අනිත්‍ය සංඥා කියන වචනේ වගේම අපිට කතා කරන්න පුළුවන් සංස්කාර ධර්ම. එතකොට සංස්කාර ධර්ම කියලා කියනකොට අපි සංස්කාර කියන වචනය විවිධ ස්වરૂපයන්ගෙන් අපි හඳුනා ගන්නවා. සංඛාර කියන මේ වචනේ විවිධ ස්වરૂපයෙන් අපි හඳුනා ගන්නවා. එතකොට අපි ඇතැම් තැනකදී ආයෝහන සංස්කාරයන් හඳුනා ගන්නවා. ඒ කියන්නේ සංස්කාර කියලා කියන්නේ කර්මයයි කියලා. ඇතැම් තැනකදී අපි විපාක ධර්මයන්ු සංස්කාරයයි කියලා හඳුනා ගන්නවා. ඇතැම් විටක අපි මේ භෞතික පවතින සියලුම දේවල් සංස්කාර ලෙස හඳුනා ගන්න දේවල් තැනුත් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අතීතයේදී මෙන්න මේ වගේ මහා රාජ්‍ය සැප සම්පත් තිබුණා ඓශ්වර්යය තිබුණා. ඒකට නමුත් ඒවා අද පවතින්නේ නැහැ. මේ මෙසේනදු මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. ඒකට සංස්කාරයන් අනිත්‍යයි කියන එකේදී එතනදී සංස්කාර වචනය පාවිච්චි උනේ මේ සම්මුතිය තුළ මේ विद्यमान වන මේ දේවල්. සැප සම්පත්, ගොඩනැගිලි, මිනිස්සු, ගෙවල් දොරවල්, යාන වාහන මේ දේවල් සංස්කාර ලෙස එතනදී අර්ථ ගන්නවා. ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා. දැන් ඔන්න සංස්කාරය කියන යෙදුම අපිට එතන හම්බෙනකොට එතන සංස්කාරය කියන වචනේ පාවිච්චි වෙන්නේ මොකටද? එතන සංස්කාර කියන වචනේ පාවිච්චි වෙන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. දැන් එතකොට එතනදී පුඤ්ඤ, අපුඤ්ඤ, ආනිජ්ජ කියනකොට පින්, පව්, ඒ වගේම ආනිජ්ජ අරුපාවචර ආදී මට්ටම් වල මෙබඳු වූ ආකාරයෙන් කරන යම් කාය, වාක්, මනෝ කර්මයන් තිබෙනවා නම් මේ කර්මය. එතකොට එතන සංස්කාරයේ කර්මය හඳුන්වලා තියෙනවා. එතකොට එතන විපාක ධර්මයන් හඳුන්වලා නැහැ. එතන මේ ගස්කල්, ගෙවල්, දොරවල්, මිනිස්සු කියන එක හඳුන්වලා නැහැ. එතන සංස්කාරය හඳුන්වලා තියෙන්නේ මොකද්ද? එතන සංස්කාරය හඳුන්වලා තියෙන්නේ කර්මාභි සංස්කාර. නැතිනම් කර්ම විදිහට සකස් කරපු සංස්කාර. එතකොට අපි දකිනවා අபிසංකත සංඛාර කියලා. එතකොට ලෝකේ ඒ විපාක කියන දේවල් සියලුම දේවල් සංස්කාරය. ත්‍රිභූමික සංඛාර කියනකොට තේ භූමික සංඛාර කියලා කියනකොට මෙතනදී සංස්කාර බවට පත්වන්නේ තුන් භූමිය අනුවගිය සියලුම ධර්මය. එතකොට එතන විපාක ධර්ම, ක්‍රියා ධර්ම, කර්ම. එයාදී සියලු සංස්කාරය. එතකොට මෙන්න මේ විදිහට මේ සංඛාර කියන වචනය භාවිත වන අවස්ථාවන් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා.
සංඛාර කියන වචනය පාවිච්චි වෙන ආකාරයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සංඛාර කියන මේ වචනය අපි තේරුම් ගන්නකොට අදාළ සන්දර්භයේහිලා එය වටහාගත යුතුයි. අදාළ සන්දර්භයේහිලා එය වටහාගත යුතුයි. එය භාවිත වන තැන, එහි වටපිටාව, ඒක පාවිච්චි වෙන ස්ථානයේ අනුව අපි සංස්කාර කියන එකේ අර්ථය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මේ සංස්කාරය අනිත්‍යයි කියලා කියනකොට මෙතන කියන්නේ සියලු සංස්කාරය අනිත්‍යයි. සියලු සංස්කාරය අනිත්‍යයි. අපි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා කියනවා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා නුවණින් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ, දුකෙන් අත මිදෙනවා. එතකොට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. එතකොට මේ ඔක්කොම එකම අර්ථයකට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියනකොට සියලු සංස්කාරයන් පිළිබඳව පවත්වන අනිච්ච සංඥාව. සබ්බ සංඛාරේසු කියලා සත්තමී බහුවචනයෙන් එතනකට තබලා තියෙන්නේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි. නැතිනම් සංස්කාරයන් පිළිබඳව පවතින අනිච්ච සංඥාව. මුලින් අපි කතා කළේ කතමාචානන්ද අනිච්ච සංඥා. ආනන්ද අනිච්ච සංඥාව මොකද්ද? දැන් මෙතනදී කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ආනන්ද මොකද්ද මේ සියලු සංස්කාරයන් පිළිබඳව පවතින අනිච්ච සංඥාව? එතකොට දැන් අර ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳව හට ගැනීම සහ වැයවීම විදිහට බලපු දේ අපි ඒකට අනුයාත කරගෙන අපි වටහා ගැනීමකට අනුයාත කරගත් අනිච්ච සංඥා සූත්‍රය. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ. මේ රූපේ හට ගැනීම, මේ රූපේ අස්තංගමය. එතකොට මෙන්න මේ විදිහට අපි මේක අර්ථ දැක්ුවට පස්සේ එතන සම්මර්ෂණයක් විදිහට තිබුණේ රූපය හඳුනාගත්තා. ඉති රූපං ඉති රූපස්ස සමුදය, මේකයි රූපේ හට ගැනීම, ඒක හඳුනාගත්තා. ඉති රූපස්ස අස්තංගමෝ, මේකයි රූපේ අස්තංගමය කියලා එයා දැක්කා. දැන් මේ විදිහට තමයි එයා අනිත්‍ය සංඥාව එතනදී පංච උපාදානස්කන්ධයන් පිළිබඳව එයා මානසිකාරයේ පැවැත්වුවේ. ඒකට ඒක පංච උපාදානස්කන්ධය පිළිබඳව එයාට වැටහෙන විදිහට එයා අනිත්‍ය සංඥාව පිළිබඳව පටන් අරගෙන ඒ විදිහට මානසිකාරයේ පවත්වාගෙන ගියා. එතකොට ඒ විදිහේ මානසිකාරයේ පවත්වාගෙන යනකොට එයාට ඇතිවෙන නුවණක් තමයි මේ සුද්ධ ධම්මා පවත්තන්ති කියලා කියන්නේ. සුද්ධ වූ ධර්ම සම්පතියක් පවතිනවා. මේ සුද්ධ සංඛාර සම්පතියක් පවතින්නේ. එතකොට මේ සංඛාර සම්පතිය හටගෙන වැය වෙන දෙයක්. එහෙනම් මේ සංඛාර සම්පතිය හටගෙන වැය වෙනකොට මේ සුද්ධ වූ සංඛාර සම්පතිය තුළ කිසිම විදිහකින් නিত্য සාර වශයෙන් සාරවත් දෙයක් ගන්නට පුළුවන් කමක් නැහැ. ඔහු නিত্য සාර වශයෙන් ගන්න බවක් තියනවා නම් ඒ ගන්න බව තුළ ඔහු ලැජ්ජාවටපත් වෙනවා. ඔහු පිළිකුල් කරනවා. පීඩාවටපත් වෙනවා. ඇයි? නැවත නැවත සකස් වෙන මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි අනිත්‍ය වෙලා යන ධර්ම ස්වභාවය. ඒ අනිත්‍ය ස්වභාවය දකින නිසා එයා ඒක පුද්ගල බව උපදෝ ගැනීම පිළිබඳවම, ඒ නිත්‍යාදී වශයෙන් අසුරු කිරීම පිළිබඳවම එයා කලකිරීමටපත් වෙනවා. ඒ පිළිබඳව මෙයා පීඩාවටපත් වෙනවා, ලැජ්ජිත බවටපත් වෙනවා. එහි යථාර්ථය දැකීම නිසා. එහි යථාර්ථය අවබෝධ කිරීම නිසා. ලස්සන කතාවක් තියෙන උතනට ගැලපෙන එක අන්ධ මිනිස්සෙකුට දකින්න ලැබෙනවා, අහන්නට ලැබෙනවා. ලෝකේ පරම පවිත්‍රම වර්ණය තමයි සුදු පාට කියලා. ලෝකේ තියෙන පරම පවිත්‍රම වර්ණය තමයි සුදු පාට. මේ විදිහට අහන්න ලැබුණු මේ මිනිස්සයා මොකද කරන්නේ? පරම පවිත්‍ර වර්ණය හොයාගෙන යන්නට ඕනේ කියලා. එයාගේ ඥාතීන්ට නැතිනම් මිත්‍රයෙකුට කියනවා මට ආසයි පරම පවිත්‍ර සුදු පාට වස්ත්‍රයක් අඳින්න කියලා. මේ මිත්‍රයා මොකද කරන්නේ? මෙයාට දැලි කුණු පිරිච්ච වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. ගෙනල්ලා දීලා කියනවා මේ තමයි ලෝකේ තියෙන ලස්සනම සුදු පාට වස්ත්‍රය කියලා. මේ තමයි ලෝකේ ලස්සනම සුදු පාට වස්ත්‍රය. ඉතින් මේ අන්ධ කෙනා මේක දකින්නේ එයා ඒක අතගාලා බලලා මට බොහොම ලස්සනම වස්ත්‍රය නැතිනම් සුදු පාටම ලස්සනම වස්ත්‍රය මට හම්බුණා. එයා මේ වස්ත්‍රය ඇඳගෙන එයාගේ ඥාති සලෝහිතයන් ළඟට ගිහිල්ලා අනිකුත් අය ළඟට ගිහිල්ලා ඔහු ඒක පෙන්වමින් එය අනිත් අයට විග්‍රහ කොට දක්වනවා මේ තමයි සුදු පාට. මේ තමයි පරම පවිත්‍ර සුදු පාට. ලෝකේ තියෙන හොඳ ලස්සනම පාට. මේ තමයි
වටිනාම වස්ත්‍රය සුදු පාට පරම පවිත්‍ර වස්ත්‍රය කියලා. ඒක දැන් ඇස් පෙනෙන අනිත් ඥාතීන්ට මේක පෙන්වා දෙනකොට ඒ අයට ඇති වෙනවා මේ අනේ මේ පුද්ගලයා හරි මේ පව් අනුකම්පාවක් ඇති වෙනවා. අනුකම්පාවක් ඇති වෙලා ඒ අය මොකද කරන්නේ? මේක සුදු පාට නෙවෙයි කියලා කියන්නේ නැහැ. එයාට කියනවා ඇස්සෙදෙක් ගෙනල්ලා වෙදකම් කරන්නට ඕන කියලා. ඊට පස්සේ හොඳ දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් හැඳවලා අර පුද්ගලයාට වෙදකම් කරවනවා. වෙදකම් කරවනකොට ටිකෙන් ටික පෙනීම ලබා දෙනවා. පෙනීම ලබා දුන්නට පස්සේ කියනවා මේ තමයි සුදු පාට. මේ තමයි ඔබ ඇඳගෙන හිටපු පාට. මේ තමයි සුදු පාට. මේ තමයි ඔබ ඇඳගෙන හිටපු පාට කියලා. දැන් මෙච්චර කාලයක් පරම පවිත්‍ර සුදු වර්ණයක් කියලා එකක් හිතාගෙන අර දැලිකුණු පෙරිච්ච වස්ත්‍රයක් ඇඳගෙන ගියා නම් තවදුරටත් ඔහු දැලිකුණු පෙරිච්ච වස්ත්‍රය ඇඳගෙන යයිද? තවදුරටත් ඔහු දැලිකුණු පෙරිච්ච වස්ත්‍රය ඇඳගෙන යන්නේ නැහැ. ඔහු ඒකට අභව්‍යයි. ඔහු ඒක කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඔහු දැලිකුණු පෙරිච්ච වස්ත්‍රයේහි පීඩාවටපත් වෙනවා. ඔහු ඒකේ ලැජ්ජිත වෙනවා. ඔහු ඒක පිළිකුල් කරනවා. ඇයි ඒකේ ලැජ්ජිත වෙන්නේ? ඇයි ඒකේ පීඩාවටපත් වෙන්නේ? ඇයි ඒක පිළිකුල් කරන්නේ? ඔහු ඒක පිළිකුල් කරන්නේ ඔහු නියම සුදු පාට දැක්ක නිසා. නියම සුදු පාට දැක්ක නිසා. එතකොට දැන් අන්න ඒ විදිහ තමයි නියම සුදු පාට දකිනවා වගේ ඇස් ලැබ නියම සුදු පාට දකිනවා වගේ මෙහි අනිත්‍යතාවය පිළිබඳව ස්කන්ධයන්ගේ පවතින අනිත්‍ය ලක්ෂණය පිළිබඳව ප්‍රතිවේද කරනකොට එයාට උපදින ප්‍රඥාවක් තමයි තවදුරටත් නුවණේ සංවර්ධිත අවස්ථාවක් තමයි සංස්කාරයන් පිළිබඳව පවතින මේ අනිත්‍ය සංඥාව. යම් විදිහකින් එයා මෙච්චර කාලයකට අර දැලිකුණු පිරිච්ච වස්ත්‍රයකට සුදු පාටයි කියලා හිතාගෙන හිටියා වගේ එයා හිතාගෙන හිටියනම් මේ සංස්කාරයන් තුල මම කියලා පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා තවදුරටත් එයාට ඒක ඇත්තේ නැහැ. එයා සියලු සංස්කාරයන්ගේ ලැජ්ජිත වෙනවා. පීඩාවටපත් වෙනවා. පිළිකුල් කරනවා. සියලු සංස්කාරයන්ගේ ලැජ්ජිත වෙන්නේ පීඩාවටපත් වෙන්නේ පිළිකුල් කරන්නේ ඒ සංස්කාරයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන එක නිසා නෙමෙයි. හට ගැනීම සහ වැයවීම දකින්නකම නිසා එබඳු වූ සංස්කාරයකට පුද්ගලයෙක්යි ගැනීම නිත්‍ය වූක්යි ගැනීම වටිනා දෙයක්යි ගැනීම සුබ දෙයක්යි ගැනීම ආදී මෙබඳු වූ ලක්ෂණයන් පිළිබඳව තමයි ඔහු අට්ඨියති හරායති jigucchati කියන தത്വයටපත් වෙන්නේ. එනිසා මේ පිළිබඳවම තැන් තැනක විග්‍රහ වෙනවා ධර්මයේ සබ්බ සංඛාරයේසු අසුබ සංඥා කියලා. සියලු සංස්කාරයන්හි පවතින අසුබ සංඥාව කියලා. අනිත්‍ය සංඥා වගේම අසුබ සංඥාව. සබ්බ සංඛාරයේසු අනත්ත් සංඥා කියලා පවතිනවා. එතකොට මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ මේ සංස්කාර ධර්මයන්හි තිබෙන අනිත්‍ය සංඥාව සහ අසුබ සංඥාව ආදී ලෙස දක්වන මේ විග්‍රහයන් අනුව අපි අරගෙන බලනකොට මේ සංඥාවන්ගේ සියලු සංස්කාර ධර්මයන්ගේ පැවතුණු නিত্য සුබ සුඛ කියන මෙබඳු වූ ලක්ෂණයන් දුරු කරන්නට තමයි මේ අනිත්‍ය සංඥාව අපි භාවිත කළ යුතු වෙන්නේ. එනිසා මේක දෙකක් කරලා මෙතනදී අනිත්‍ය කියන එක අයින් කරලා දාලා මෙතනදී අට්ඨියති හරායති jigucchati කියන එක වෙන් කරලා දාන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අට්ඨියති හරායති jigucchati කියන එක අර උදේවැය කියන අර්ථයන්ගෙන් ඉවත් වුණොත් එහෙම දෙයක පීඩාවටපත් වීම සහ පිළිකුල් කිරීම කියන දේ ඇති වෙන්නේ. දෙයක පීඩාවටපත් වීම සහ පිළිකුල් කිරීම. අන්නේ ඇති දෙයක පීඩාවටපත් වීම සහ පිළිකුල් කිරීම කියන දේ නූපදවා හුදු ධර්මයන්ගේ ලක්ෂණය සහ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන එහි පවත්වන නිවැරදි අට්ඨියති හරායති jigucchati කියන ලක්ෂණය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ අනිත්‍ය සංඥාව නිවැරදි ආකාරයෙන් ප්‍රගුණ කළොත් පමණයි. ඒ නිසා අනිත්‍ය සංඥාව කියන එක මේ ශාසනය කතා කරන වෙනස් ආකාරයෙන් අපි දකින වෙනස් ස්වරූපයෙන් අපි හඳුනා ගන්න ලබන සංඥාව. එතකොට ඒක අර කලින් කතා කරපු අනිත්‍ය සංඥාවයි මේකයි අතර සෑහෙන වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස්කම තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මේක අතර තියෙන මේ මත ගැෂ්ඨණය තුළ නැතිනම් මේක අතර තියෙන මේ දෙආකාර මතයන් තුළ
වඩාත් සාධාරණ අදහස ලෙස දකින්න පුළුවන්කම තියෙන්නේ. බොහෝ මූලාශ්‍ර සහිත වූවක් ලෙස දකින්නට පුළුවන්කම තිබෙන්නේ අනිච්චා සංඥා කියන එකට වඩා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක. සියලු සංස්කාරයන්හි පවතින අනිත්‍ය සංඥාව කියන එක. ඒ නිසා සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව අපි ප්‍රගුණ කළ යුතුයි. සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව ඔබට නිකම්ම ප්‍රගුණ කරන්නට පුළුවන් කමක් නැත්තේ. සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව නොවඩා සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට පුළුවන් කමක් නැත්තේ. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළ කෙනෙකුට විතරයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන එක ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙන්නේ. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට පුළුවන්කම තිබුණොත් ඒ ප්‍රගුණ කළ කෙනෙකුට පමණයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන එක වඩන්න පුළුවන්කම තියෙන්නේ. අපි කියපු උදාහරණයෙන්ම අපි කිව්වොත් අනුරාධපුරයේ ඉඳලා දඹුල්ල පැත්තෙන් අපි කොළඹ යනකොට මෙහි ඉඳලා අනුරාධපුරයේ ඉඳලා නුවර නැතිනම් අනුරාධපුරයේ ඉඳලා දඹුල්ලට ගිහිල්ලා දඹුල්ලෙන් කුරුණෑගල පාරේ ගියපු කෙනෙකුට විතරයි එතනින් එහාට නැවත කොළඹට යන්න පුළුවන්කම තියෙන්නේ. වරකපොළට ගිහිල්ලා නුවර පාරෙන් කොළඹට යන්න පුළුවන්කම තියෙන්නේ අනුරාධපුරයේ ඉඳලා දඹුල්ලට ගිහිල්ලා දඹුල්ලෙන් කුරුණෑගල පාරට ගියපු කෙනෙකුට විතරයි. එකපාරම අනුරාධපුරයේ ඉන්න කෙනෙකුට කුරුණෑගලින් පටන් ගන්නවා කියන එක विद्यमान වෙන්නේ නැහැ. ඒ වගේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කිව්වා කියලා සියලු සංස්කාරයන්ගේ අනිච්ච සංඥාව එකපාර කෙනෙකුට පත්වන්නට පුළුවන් කමක් වඩන්න පුළුවන් කමක් නැහැ අනිච්ච සංඥාව නොවඩා. ඒ නිසා පළවෙනි දේ තමයි අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව වඩලා අනිච්ච සංඥාව තුළ ත්‍රිභූමික සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව ඇති අවබෝධයක් ඒ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳව දකින නුවණ දක්වා මේක මොහු කුරා ගියාට පස්සේ තමයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥාව දිනු කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව වඩන කෙනෙකුට තමයි සියලු නිමිති වලින් තොරව ඇති කරගනු ලබන අනිමිත්ත භාවයේ පිළිබඳව ප්‍රකට කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේ කාරණාව ඊටාම වැදගත් ඊටාම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද අනිච්චානුපස්සනාද කියන එකත් කතා කරන්නේ කුමන අර්ථයකින්ද කියන එක තේරුම් ගැනීමත් ඊටාම වැදගත්. ඉතින් තවදුරටත් ඔබ මේ පිළිබඳව විමසා බලන්න. තවදුරටත් ධර්මය හා සංසන්දනය කරලා බලන්න. ඒ නිසා මේකේ වඩාත්ම ගැළපෙන සංඥාව කුමක්ද කියන එක ගැන ඔබට අවධානයක් එතකොට ලබන්නට පුළුවන්කම තියේවි. කුමන අර්ථයකින්ද සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥාව කියන එක මෙතනදී පරිභාවිත කළේ කියන දේ. ඒකට කල්පනා කරගන්න අද දවසේදී ඔබ හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා ඊටාම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම තුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පතං. ඒ වගේම මේ සීලොම කුසල් ඔබ නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මේ උතුම් වූ සද්ධර්මය ඔබ වෙතට සම්ප්‍රේෂණය කරන්නට කටයුතු සිදු කළ
හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අනුමෝදන් කරනවා. ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා